समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්ප මජ්ජති සෝයිමන් ලෝකම් පබාසේති අබ්භාමුත්තෝව චන්දිමාති. වන්දනීය පූජනීය ගරුතර අපේ මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් සම්බුද්ධ දේශනා නිවැරදිවම සාකච්ඡා කරන උතුම් ධර්ම දේශනා මාලාව තමයි සූත්‍ර ධර්ම විවරණ කියලා කියන්නේ. අපේ පින්නතුන් දැන් කාලයක් තිස්සේ මේ උතුම් සූත්‍ර දේශනා ශ්‍රවණය කිරීම තුළ මතු කරගත්ත කුසලය, මතු කරගත්ත පුණ්‍ය මහිමය මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. ඒවාට ලැබෙන විපාක වාරයනුත් මෙච්චරයි මෙපමණයි කියලා අපට කියන්න බෑ. අකුසලයක තියෙන ආදීනව යම්සේද ඒ වගේමයි කුසලයක තියෙන ආනිසංසය. පැයකට ආසන්න කාලයක් ධර්ම ශ්‍රවණය කළොත් මනාව අතුලාන්ත හැඟීමෙන් ආදර ගෞරවයෙන් ධර්මයට හදවතින්ම ගරු කරමින් ඒ සිද්ධ කරන ධර්ම ශ්‍රවණය තුළ මතුවෙන කුසලය අප්‍රමාණයි. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අනීවරණ සූත්‍රයේදී. ධර්ම ශ්‍රවණය තුළ සමහර අයගේ නීවරණ දුරු වෙන්නත් පුළුවන්. සමහර අයගේ නීවරණ දුරු වෙලා සත්‍තිස් බෝධි පාක්ෂික ධර්මය උපදින්නත් පුළුවන් කියලා. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකයේ ඉන්න ඕනෑම කෙනෙකුට බොහෝම වැදගත් සූත්‍ර දේශනාවක්. මේ ලෝකයේ තුල ඉන්නවා සුළු වැරදි වෙච්ච අය. මේ ලෝකයේ ඉන්නවා මධ්‍යම ප්‍රමාණයේ වැරදි වෙච්ච අය. මේ ලෝකයේ ඉන්නවා ඉහළ ප්‍රමාණයේ වැරදි වෙච්ච අයත්. කුඩා කුඩා වැරදි වගේම ඊට එහා ගිය යම් යම් වැරදි අඩුපාඩු ජීවිතේ වෙච්ච අය ඉන්නවා. ඒ ජීවිතේ අඩුපාඩු වැරදි වෙච්ච බොහෝ අය එදිනෙදා ජීවිතය අරගෙන යන්නේ ඒ වෙච්ච වැරදි ගැන ආවර්ජනා කර කර තැවෙමින් දැවෙමින් පිච්චෙමින්. සමහර විට ඒ වරද සිද්ධලා මේනට අවුරුදු 20ක් වෙන්න පුළුවන්. 30ක් වෙන්න පුළුවන්. 40ක් 50ක් වෙන්න පුළුවන්. පංච සීලයේ තුල තියෙන එක වරදක් වෙන්න පුළුවන් මේ සිද්ධ වුණේ එක සැරයක්. එක සැරයක් වෙච්ච වරදට දහස් වාරයක් තැවෙනවා මතක් කර කර. ජීවිතේ යම් කිසි කෙනෙකුගේ අතින් වැරදි වෙනකොට කියනවා එයා ප්‍රමාද වෙනවා කියලා. ප්‍රමාද වෙනවා යා. අද අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සූත්‍ර ධර්මයේ ප්‍රධාන චරිතය මේ ලෝකේ සමහර වැරදි කරන අයට වඩා බොහෝ වාරයක් වැරදි කරලා ප්‍රමාදයටපත් වෙලා අප්‍රමාදයටපත් වෙච්ච ශ්‍රේෂ්ඨ චරිතයක්. මතක් කරද්දි දැන් නම් හිත නිවෙනවා. ප්‍රමාදයටපත් වෙච්ච ජීවිතයක් අප්‍රමාදයටපත් කරගන්නේ කොහොමද? මාර්ග කුසල හිතෙන්.
සෝතාපන්න මාර්ග හිත කියන්නේ කුසල හිතක්. අන්නේ කුසල හිත ඉපදුනාට පස්සේ සතර අපායට වැටිලා විඳින්න තියෙන යම්තාක් අකුසල ධර්මයෝ තියෙනවා නම් අකුසල කර්මයෝ තියෙනවා නම් ඒ සියලුම අකුසල කර්මයෝ අහෝසි වෙනවා. ඒකයි සඳහන් කළේ ප්‍රමාදය යට කරන්න පුළුවන් අප්‍රමාදය තමයි මාර්ග හිත. ඒ හිත එකපාරට ලැබෙන්නේ නැහැ. ඒක දවස ගානේ අපි එවන් චිත්තයක් උපදිනකම් මේ ප්‍රතිපත්තිය තුල ඉස්සරහට යන්න ඕනේ. අද අපේ කතා නායකයා අන්නේ කුසල හිතට ගිහිල්ලා සතර පාය විතරක් නෙමෙයි එක භවයක් තුල සංසාරෙම නිදහස් වෙච්ච ශ්‍රේෂ්ඨ මහරහත් උත්තමයන් වහන්සේ නමක්. අඟුලිමාල මහරහතන් වහන්සේ. මජ්ක්‍ධිම නිකායේ 86 වෙනි සූත්‍රය තමයි අඟුලිමාල සූත්‍රය. අපිට හිතලා තියෙනවා මේ සූත්‍රය නිරන්තරයෙන් හැදෑරිය යුතු සූත්‍රයක්. අපේ සමහර ස්වාමීන් වහන්සේලා කොච්චර ධර්මයේ දේශනා කළත් අපේ සමහර වැරදි වෙච්ච අයට ඒ බණ ටික ඇහෙන වෙලාවට නම් ඇත්ත තමයි මම මගේ ජීවිතේ ආපු වැරදි ගැන පසුතැවෙන්නේ නැහැ කියලා සැනසෙල්ලකට එනවා. ඒ ධර්මය අමතක වෙනකොට ආපහු අර දුක්ඛාගාතයට වැටෙනවා. මේ සූත්‍ර ධර්මය සතියකට සැරයක් හරි හදාරන්න කියලා අපි කියන වගේ අයට මෙච්චර ලොකු පාප කරලත් රහත් වුණා. ශාසනය කොච්චර බලවත්ද? කොච්චර තෙදවත්ද මේ ශාසනයේ? දහස් ගණන් ප්‍රාණඝාත කරපු කෙනත් රහත් කරවන හයියක් මේකට තියෙනවා. හැබැයි හරියට ලං කරගත්තොත් ජීවිතේට. අඟුලිමාල ජීවිතේ අයි පොඩ්ඩක් ඉස්සෙල්ලා කතා කරන්න ඕනේ මේ සූත්‍ර දේශනාවේ අදාළ තැනට යන්න කලින්. සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලේ මන්තානි කියලා අම්ම කෙනෙක් හිටියා. ඊළඟට ගර්ග කියලා පියතුමෙක් හිටියා. මේ දෙන්නම බ්‍රාහ්මණ වංශිකයෝ. මන්තානි බැබණියයි ගර්ග එහෙම නැත්නම් ගග්ග කියලා පාලියෙන් කියන්නේ ගග්ග බ්‍රාහ්මණයයි. මේ බ්‍රාහ්මණයා කොසල් රජතුමාට සේවය කරන කෙනෙක්, සමීප මිත්‍රයෙක් විදියට රජවාසලේ. පින්වත්නි මේ ලෝකයේ තියෙනවා සබා දහම තුල මෙන්න මේ වගේ දේවල්. දැන් අහස කළු කරගෙන එනකොට අපි කියනවා වහින්ද හදනවා කියලා. අකුණක් ගැහුවට පස්සේ අපි කියනවා ගොරවයි කියලා. ඒ වගේ මේ ලෝකයේ තුල තියෙනවා සමහර ස්වාභාවික ධර්මතා ඒවා සිද්ධ වෙනකොට අපි ඊට අනුකූලව අනාගත වැකි කියන්න පුරුදු වෙලා තියෙනවා. මේ ගග්ග බ්‍රාහ්මණයටත් මන්තානි බැමිණියටත් පුතෙක් ඉපදුනා. සංසාරයේ අරිහත්ත්වයට පෙරම් පුරාගෙන ආපු පුතෙක්. ඒ වුණාට ඒ පුතා ඉපදෙනකොටම රාත්‍රී කාලයක තමයි මේ පුතා ඉපදෙලා තියෙන්නේ. මේ කුමාරයා ඉපදුනේ. ඒ නුවරම තිබ්බ සියලුම අසිපත් කිනිසි වගේ දේවල් දිලිසෙන්න පටන් ගත්තා. මේ පුත් කුමාරයාගේ පියතුමා වුණ ගර්ග බ්‍රාහ්මණයාගේ අසිපතත් රාත්‍රී කාලයේ අන්ධකාරය මැද දිලිසෙන්න පටන් ගත්තා. මෙතුම උදෑසන කාලේ රජවාසලට ගියාට පස්සේ රජතුමාත් බයට පත්වලා ඉන්නවා. රජතුමාගෙන් අහනවා ඇයි ඔබතුමා බය වෙලා? ඒතකොට සඳහන් කරනවා ගර්ග ඊයේ රාත්‍රියේ මගේ අසිපත සහ කිනිස්ස තදින් දිලිසුණා. උදෑසන කාලේ මම දැනගත්ත මේ නුවර බොහෝ තැන්වල ඒක සිද්ධ වෙලා තියෙනවා. මොකද්ද මේකට හේතුව? මේ බ්‍රාහ්මණය සඳහන් කරනවා දේවයන් වහන්සේ අපේ බැමිණියට ඔය කියන වෙලාවේ පුතා ඉපදුනා. පිනුතුට මතකද ආනන්ද සිටුවරයා? ආනන්ද සිටුවරයා හරීම මසුරු සහිතව ජීවිතේ ගෙවපු කෙනෙක්. පුතාට ඉගැන්නුවේ මූලසිරිට
මීමැස්සා මලින් මලට ගිහිල්ලා රොන් එකතු කරන්න වගේ. වේයා තුබහ බඳින්න වගේ. පුළුවන් තරම් එකතු කරන්න කියලා. හරීම මසුරු සිතාන කෙනෙක්. ආනන්ද සිටුවරයා මරණයට පත්වෙලා ඉපදුනා. කවුළුගමක මාළු ආදිය මත්ස්‍ය ආදිය මෙවැනි විකිණීම් කරන අලෙවි කරන අල්ලන එහෙම ගමක ඉපදුනා. එදා ඉඳලා ඒ ගමට ලැබෙන සියල්ලම අහිමි වෙන්න පටන් ගත්තා. අන්තිමට ඒක දැනගෙන අම්මයි පුතයි ගමෙනුත් නිරපනවා. අන්න ඒ වගේ මේ පුත් කුමාරයා ඉපදුනාට පස්සේ මොකද උනේ? මේ අසිපත් දෙලිසෙන පටන් ගත්තා. පස්සේ මේ සම්බන්ධව අනාගත වාක්‍ය කියන අයගෙන් විමසුවාට පස්සේ සඳහන් කරනවා සොර නැකතක තමයි මේ ඉපදලා තියෙන්නේ කියලා. රජතුමා බයටපත් වෙනවා. ඒත් ඒ පියතුමා තමගේ පුතා බේර ගන්න හැටි ලස්සන කතාවක් කියනවා. ස්වාමීනි, දේවයන් වහන්සේ විශාල කුඹුරු යායක විශාල ගොයම් තියෙන කුඹුරු යායක එක කරලක් කිරි වැදුනා වගේ. මේක කලබල වෙන්න දෙයක් නෙවෙයි කියනවා. විශාල කුඹුරු යායක එක කරලක් කිරි වැදුනා වගේ මේක ගණන් ගන්න දෙයක් නෙවෙයි කියනවා. මේ අසිපත් දිලිසීම. රජතුමාගේ ඒ බිය පහවෙල යනවා. කාලයාගේ ඇවෑමෙන් මේ පුතා නම් තියෙන දවස එනකොට මේ කුමාරයට නම තියෙනවා අහිංසක කියලා. ඇයි අහිංසක කියලා නම තිබ්බේ? මුළු නුවරම අසිපත් දිලිසුනාට අසිපත් වලින් කාටවත් කරදරයක් උනේ නැති නිසා අහිංසක කියලා නම තිබ්බා. හරීම සුවච දරුවෙක්. හරිම ගුණවන්තයි. ගර්ග බ්‍රාහ්මණයටත් මන්තානි බැමිණියටත් කොසල් රජතුමාටත් මේ දරුවගේ යහපත් චර්යාව හමුවේ අර හිතේ තිබ්බ බය නැත්තරම නැති වෙලා ගියා. ලොකු විශ්වාසයක් ආවා පින්නන්ත දරුවෙක් කියලා. කාලයක ඇවෑමෙන් මේ පුත් කුමාරයා තක්ෂලාවට යවනවා දිසාපාමොක් කියන ආචාර්යවරයා ළඟට. එතුමා ළඟත් මේ පුංචි තරුණ කුමාරයා හරීම කීකරුව. සඳහන් කරනවා හැම වත්පිළිවෙතක්ම ගුරුවරයා විෂයෙහිත් ඒ අධ්‍යාපන ආයතනයේ විෂයෙහිත් සිදු කරමින් හැම කෙනෙක් සමගම කටයුතු කරමින් ඒ ආචාර්යවරයාගේ භාර්යාවට මවකටමින් කරු කරමින් අවිහිංසක ජීවිතයක් නමට ගැලපෙන විදිහටම ගත කරගෙන යනවා. ගුරුවරයාට පණ වගේ ආදරේ. ඒක හරිම භයානක තැනක්. සත්පුරුෂයෙකුට ආදරය කළාට හානියක් වෙන්න තියෙන කඩ හරීම අඩුයි. අසත්පුරුෂයෙකුට ආදරය කළොත් අතිශයින්ම භයානකයි. මේ දරුවා මේ තරුණ කුමාරයා ගුරුවරයාගේ හිත දිනාගෙන වාසය කිරීම ගැන සමහර ශිෂ්‍යයන්ට පුදුම ඉරිසියාවක් තිබ්බේ. ඒ ශිෂ්‍යයෝ මොකද කළේ? එකතු වෙලා කතා කරන්න පටන් ගත්තා. මෙයාට වැඩක් දෙන්න ඕන. මෙයාගේ හිත ගුරුවරයා දිනාගෙන වැඩි. ගුරුවරයා මෙයාට ආදරේ වැඩි. ගුරුවරයා මෙයාට සලකනොත් වැඩි. මෙහෙම ඉඳලා දෙන්න බෑ මෙයාට. මෙහෙම ඉඳ දෙන්න බෑ මෙයාට. ඉරිසියාවට. ඊළඟට කතා කරනවා අපි එක්කෙනෙක් ගිහිල්ලා ගුරුවරයයි අහිංසකයි බිඳවන්න කතා කළොත් ගුරුවරයා ඔක පිළිගන්නේ නැහැ. අපි කණ්ඩායම් 3ක් හැදෙමු. ඉස්සෙල්ල ගිහිල්ලා එක කණ්ඩායමක් කේලම් කියනවා. ගුරුවරයා පිළි නොගන්න පුළුවන්. ආපහු දවසකින් දෙකකින් ගිහිල්ලා අනිත් කණ්ඩායම ඒ කාරණාවම කියමු. එතකොට ගුරුවරයා ටිකක් පිළිගනී. ඊට පස්සේ දවසකට දෙකකට පස්සේ ගිහිල්ලා අනිත් කණ්ඩායමත් කියමු. ගුරුවරයා අනිවාර්යයෙන්ම ඕක පිළිගන්නවා. මෙයාලා මොකද්ද ගෙනාව අදහස? අනේ අර අහිංසකයි ඒ ආචාර්යවරයාගේ භාර්යාවයි අතර අනියම් සම්බන්ධයක් තියෙනවා කියන කාරණාව. පළවෙනි කණ්ඩායම ගිහිල්ලා ගුරුවරයාට මේක කිව්වට පස්සේ බැනලා එලව ගන්නවා. මගේ පුතාට ඔහොම කියන්න දෙන්න එපා කියලා.
දෙවෙනි කණ්ඩායම ගිහිල්ලා සඳහන් කරාට පස්සේ ගුරුවරයා නිරුත්තර වුණා. සැකයක් ආවා. තුන්වෙනි කණ්ඩායම ගිහින් කිව්වට පස්සේ විශ්වාස කළා. ඒ විශ්වාසයේ පිහිට දැන් සමහර දේවල් දිහා පින්නත් උන්ටත් එහෙම අත්දැකීම් ඇති. සමහර දේවල් ගැන සැක ඇතුණාට පස්සේ සැකෙන් බලද්දි ඒක එහෙමමයි කියලාම හිතෙන විදිහට තමයි පරිසරය අපට සකස් වෙන්නේ. අන්න ඒ වගේ මේ රජතුමාටත් එතෙන් සිට අනේ අර අහිංසක අර භාර්යාවත් එක්ක කතා කළත් දුර තියා දකිද්දි හිතන්නේ නරක දේවල් කතා කරනවා ඇති. hina වුණත් හිතන්නේ ඒ කුමාරයාගේ තියෙන නැහැදිච්ච කම කියලා. මෙතුමාට ඉස්සෙල්ලාම දුක ඇති උනේ. ඒ දුකේ ධර්මතාවයක් විදිහට බැහැගත්තා. පටිගය, වෛරය බැහැගත්තා. දැන් පරිගන්න ඕන මේ කුමාරයාගෙන්. මම මෙච්චර විශ්වාසයේ තිබුවා. මගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති කරා. තමන් පනසේ ආදරය කරන භාර්යාවත් එක්ක අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන මාව රවට්ට මේ මාස ගාණක් අවුරුදු ගාණක් මෙයා සෙල්ලම් කරලා කියලා අධික වෛරයක් ආවා. ඊළඟට එතුමා මොකද කළේ? තමන්ගේ ශිෂ්‍යයාගේ හිතේ තමන් ගැන තියෙන ආදරෙන් ආයුතු ප්‍රයෝජන ගත්තා. මොකද්ද? මේ කතාව අපේ පින්නතුන් මීට කලින් අහලා ඇති. සමහර අයට හිතෙන්න පුළුවන් ගුරුවරයෙක් මෙහෙම යෝජනාවක් කළාම ගුරු පඬුරු වෙනුවෙන් මිනිස්සු දහසක් මරලා ඇඟිලි දහසක් දෙන්න කියලා ශිෂ්‍යෙක් කරයිද? ඔව් සාමාන්‍ය ශිෂ්‍යෙක් නම් කරන එකක් නැහැ. හැබැයි ගුරුවරයා කෙරෙහි අසීමාන්තික ආදරය කරන ශිෂ්‍යෙක් නම් එහෙම කරන්න ඉඩක් තියෙනවා. අපේ සමාජයේ සමහර තරුණ තරුණියෝ අතර සම්බන්ධතා ඇති වෙනවා. ඊළඟට ඔය අතර ඉන්න සමහර අය සමහර තරුණ තරුණියෝ ඔවුනොවුන්ට පනසේ ආදරය කරන්න පටන් ගන්නවා. ඇයට මෙයා නැතුව බෑ, මෙයාට ඇය නැතුව බෑ. දෙන්නටම දැනෙන්නේ දෙන්නගේ හදවත් දෙක එකක් වගේ. එච්චරට ආදරෙන් බැඳිලා. යම්කිසි අවස්ථාවක තරුණයා කියනවා මම වෙනුවෙන් අම්මා අතහරින්න. ඇයි කැමති වෙනවා? ඇයි? එච්චර ආදරයක් තියෙන නිසා. මම වෙනුවෙන් තාත්තා අතහරින්න කැමති වෙනවා අය. තරුණියොත් එහෙමයි. තරුණියට අසීමාන්තිකව ආදරය කරනවා නම්, ගෞරව කරනවා නම් ඒ තරුණිය සඳහන් කළොත් ඔය අම්මා තාත්තා, යාන වාහන, දේපල, සැප සම්පත් සියල්ලම අතහැරලා අපි අපේ ලෝකයකට යමු කියලා ආරාධනාවක් කළොත් දෙසරයක් හිතන්නේ නැහැ. ඇයි? අධික ආදරය, අධික ස්නේහය. ඒ විතරක් නෙවෙයි සමාජයේ සමහර අය Taman දැඩි ආදරය කරන කෙනා වෙනුවෙන් තවත් කෙනෙක් මරන්න උනත් පෙළඹෙනවා. ධම්මපද අටුවාවේ තියෙනවා තමන්ගේ ස්වාමියාගේ භාර්යාවට අධිකව ආදරය කරපු කාන්තාවක් ඊළඟට ඒ ස්වාමියාගේ සහෝදරයත් තමන්ගේ අයියාගේ භාර්යාවට දැඩිව ආදරය කළා. ඔවුන් දෙදෙනා අතර අනියම් සම්බන්ධතාවයක් ඇති වුණා. ඒ භාර්යාව එක මොහොතක කියනවා තමන්ගේම සහෝදරයට පොරවෙන් ගහලා මරන්න කියලා. ඒ බාල සහෝදරය වැඩි කරනවා. වර්තමානෙත් වැනි දේවල් කොච්චර වෙනවද? මේ මොහොතෙත් මේ ලෝකෙ වැනි දේවල් වෙනවා ඇති. තමන් ආදරය කරන කෙනා වෙනුවෙන්, එයාගේ ඉල්ලීම් වෙනුවෙන් තවත් කෙනෙක් මරන්න, කපන්න, කොටන්න පෙළඹෙනවා. ඒ ආදරය කියන එක අසත්පුරුෂයෙකුට කළොත් ඒකේ මහා ආදීනවයක් තියෙනවා. මේ අහිංසක කියන තරුණ කුමාරයාත් තමන්ගේ ගුරුවරයාට අසීමාන්තික ආදරය කළා. ඇයි? තමන්ට හැම ශිල්පයක්ම දුන්න නිසා. ඒත් ඒ ගුරුවරයා ඒ ආදරෙන් වැරදි අවබෝධයක් නිසා ආයුධ ප්‍රයෝජනයක් ගත්තා. මේ ශිෂ්‍යයාට කියනවා ඔබට මේ ශිල්පය පිහිටන්නේ මගේ ඉල්ලීම ඉෂ්ට කළොත් විතරයි. කුමාරයා කියන ඔබ වහන්සේ ඉල්ලන ඔබතුමා ඉල්ලන ඕනම දෙයක් මම කරන්නම්. එහෙනම් මම ඔබට ඕන තරම් යුද ශිල්ප උගන්වලා තියෙනවා. සටන් ශිල්ප උගන්වලා තියෙනවා. ඔබ මෙන්න මේ වගේ කාල සීමාවක් ඇතුළත මිනිස්සයෝ දහසක් ඝාතනය කරලා මට
ඇඟිලි 1000ක මාලයක් ගෙනත් දෙන්න ඕනේ. තදින්ම කියනවා මේක. අහිංසක නිරුත්තර වෙනවා. කර කියා ගන්න දෙයක් නැහැ. ඒ ගුරුවරයාට ආදරේ. ශිල්පයට ආදරේ. පිළිගන්නවා. ඉතින් ලෝකෙට දාලා පින්නත් බැලුවොත් තේරෙනවා ඒ අහිංසකගේ පිළිගැනීම ඒ මනුෂ්‍ය ඝාතනය ලෝකයට දාලා බැලුවොත් ආදරයේ කෝණයෙන් බැලුවොත් ඒක එහෙමමයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ අහිංසක කුමාරයා මොකද කරන්නේ? මනුෂ්‍ය ඝාතනයට පටන් ගන්නවා. එක්කෙනෙක් නෙවෙයි, දෙන්නෙක් නෙවෙයි, තුන් දෙනෙක් නෙවෙයි. මෙයාගේ එක්කම අභිලාෂය තමයි ඇඟිලි 10 එකතු කරලා ගුරුවරයාට මාලයක් විදියට ලබා දීලා තමන්ගේ ගුරු පඬුර නිවැරදිව සිද්ධ කරන්න. ගුරු උපහාරය හරියට කරන්න. අටුවාවේ සඳහන් වෙනවා මෙයා කලින් මර එකතු කරපු ඇඟිලි කුණු වෙනකොට ඒක අසාර්ථක වෙනකොට මෙයා දෙවනුව තමයි විශාල මාල වැලක් විදිහට, ඒ කියන්නේ එක මාලයක් දැන් හිසේ ඉඳලා පහළට දාගත්තොත් ඒකේ ඇඟිලි 10 මෙල්ල ගන්න බෑනේ. එතකොට මෙයා ඒ ඇඟිලි 10ක් එල්ල ගන්න පුළුවන් විදිහට එකතු වෙන එක මොකද කරන්නේ? මාල විදිහට හදාගෙන බෙල්ල දා ගන්නවා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ දවසක් මහා කරුණා සමාපත්තියට සමවදිද්දී අපූර්ව අනාගතයක් දකිනවා. භයානක අනාගතයක්. ඒ තමයි මේ අංගුලිමාලගේ ජීවිතේ භයානක ප්‍රාණඝාතයක් වෙන්න හදනවා. මාතෘ ඝාතනය. සමහර අයට ඉතින් හිතෙනවා ඇයි බුදුරජාණන් වහන්සේට ඕක කලින් පෙනුන්නේ නැත්තේ කියලා. සම්මා සම්බුදුවරයන් වහන්සේලාට, සම්මා සම්බුදුන් වහන්සේට අපි අභිමුඛ උනේ නැත්තේයි කියලා අපි අහනවා. දැන් අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේට අභිමුඛ වුණා කියන එක බොහෝ දුරට අපිට 100% පිළිගන්න අමාරුයිනේ. සමහර අය නම් එහෙම බුදු පියාණන් වහන්සේට අභිමුඛ වෙලා ඇති. නමුත් මේ ලෝකෙන විශාල පිරිසකට ඒ අවස්ථාව ලැබුණ නැති ස්වභාවයක්නේ තියෙන මේ ලෝක ස්වභාවය අනුව. එතකොට අපි කල්පනා කරන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ එදා ජේතවනාරාමේ වැඩ ඉද්දී, දෙව්රම් වෙහෙර වැඩ ඉද්දී එහෙම අපිට හමුුනේ නැත්තේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ඇහෙන් දකින්නටම කොච්චර පිං කළ තියෙන්න ඕනද? සම්මා සම්බුදුවරයන් වහන්සේගේ බුද්ධ වචනයක්, ඒ කාරුණික එක වචන මාත්‍රයක් ඇහෙන්න කොච්චර පිං කරලා තියෙන්න ඕනද? 80 මහා ශ්‍රාවකයෝ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනයක් අහන්න ආත්මයක් නෙවෙයි, ආත්ම දෙකක් නෙවෙයි, ආත්ම 100ක් නෙවෙයි, ආත්ම දසදහස් ගණන් ගුණ පුර පුරා මේ උතුම් මනුෂ්‍ය රත්නේ ඒක වචනයක් අහගන්න. එතකොට එවන් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ මහා කරුණාවට ගෝචර වෙන්න මහා පින් තියෙන්න ඕනේ. ඇයි? ඒ ගෝචර වීම රහත් වුණා වගේ තමයි. ඒ බුදුවරයන් වහන්සේලා අපි හිතමු අපේ සමාජයේ ඉන්නවා සමහර මේ වෛද්‍ය ශාස්ත්‍රයේ තුල ඉහළටම ගිය විශේෂඥ වෛද්‍යවරු. සාමාන්‍යයෙන් එහෙම විශේෂඥ වෛද්‍යවරයෙකුට ලෙඩෙක් අහු වුණා කියන්නේ අපිට මොන වගේ අදහසක් දෙන්නේ? එයා නම් එයා ගොඩ දානවා. ලෙඩා එයාගේ ඉස්සරහට අරගෙන ගියා කියන්නේම විශ්වාසයක් ඇති වෙනවා. මොකද ඒකේ තියෙන පරිණතභාවය අනුව. අන්න ඒ වගේ තුන් ලෝකයක සත්වයන්ගේ ඉන්ද්‍රිය ධර්මාදීයේ ඇත්ත తත්වයේ දකින කෝටි ප්‍රකෝටි කරන් දෙවියන්, මනුෂ්‍යයන්, බ්‍රහ්මයන් සසර දුකෙන් එතර කරවපු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට යම් කිසි කෙනෙක් අහු වුණා කියන්නේ ඉතින් ගොඩ ගියාම තමයි සංසාර ලෙඩින්. ඉතින් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධත්වයට පත් වුණ කාලේ ඉඳලා ඒ කරුණාවට සමවැදෙනකොට මහා පින්නන්තය වේලපහින් අහුවෙවි ගියා. ඒ මහා කරුණාවට අහු වුණා. ඊළඟට අංගුලිමාලගේ අවස්ථාව වුණා. ඊට අදාළ පින් පුරාගෙන ආවා. මේ උතුම් බුද්ධ ශාසනයේ උතුම් 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන පෙරම් පුරාගෙන ආපු උතුමෙක් නෙමෙයි.
සංසාර දෝෂයකට මෙහෙම උනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේට අරමුණු වුණා එදා මාතෘ ඝාතනය සිද්ධ වෙන්න යන අවස්ථාවේ. සඳහන් වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ශ්‍රමණ වේශයක් අරගෙන තමයි මේ මහ වනාන්තරයට ඇතුල් වුණේ. සූත්‍රයේ සඳහන් වෙනවා මේ අංගුලිමාලව හමු වෙන්න බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ශ්‍රමණ වේශයෙන් යනකොට ඒ ගම්වල නියම් ගම්වල හිටපු මිනිස්සු මොකද කරන්නේ? ශ්‍රමණය ඒ මග නොයන්න. ඒ මග අංගුලිමාල නම් සොරකි. ඔහු දරුණුය. ලේ මිශ්‍ර අත් ඇත. සොරකම සහ මරණය යන දෙකින් යුක්තය. සතුන්ට කිසිම කරුණාවක් නැත. ගම් නිගම් කරන ලද. ගම් නිගම් කියන්නේ ගම්වල හිටපු ගමක් කියන්නේ මිනිස්සු ඉන්න එකක්. මිනිසුන්ගෙන් තොර වුණාට පස්සේ නිගම් කියනවා. එතකොට මේ අංගුලිමාලට බයේ සමහර ගම් නිගම් වුණා. ජනතාව බැහැර වෙලා ගිය ගම් වලින්. ඒ ගෙවල් වලට පැනලා දිවා කාලේ රාත්‍රී කාලේ මිනිස්සු මරලා දරුවෝ මරලා ඇඟිලි අරගෙන යනවා. එක්කෙනාගේ එක ඇඟිල්ලයි. නියම් ගම් නොනියම් ගම් වුණා. නියම් ගමක් කියන්නේ ගම් 10 15 20 එකතු වුණාට පස්සේ නියම් ගමක් කියනවා. එවැනි ගම් 10 15 20 එකතු වෙච්ච නියම් ගම් පවා නොනියම් ගම් වුණා කියන්නේ හිස් වුණා. මිනිස්සු ඒ නියම් ගම් පවා අත්හැරලා ගියා. දනව් නොදනව් වුණා. දනව් කියන්නේ ජනපද කියන ඒවා. නියම් ගම් වලට වඩා ලොකුයි. ජනපදත් අතහැරලා ගියා මිනිස්සු. ඇයි? ඉස්සෙල්ලාම ඇඟිලි දහස සකස් කරගන්න එකතු කර කර ගියානේ. ඒක හරි ගියේ නෑනේ. එතකොට ගෙවල් කීයකට පනින්නේ නැද්ද? මහමග යන කැලේ මැදින් යන කී දෙනෙක් ඝාතනය කරන්නේ නැද්ද? ඊළඟට තමයි ගෙලේ ඒවා මාල වශයෙන් සකස් කරගනිමින් දැන් දෙවෙනි වටේ පටන් ගත්තේ. එතකොට කී දහහක් මරමර ගිහින් නැද්ද? බලන්නේ අහිංසකයේ ජීවිතයට වෙච්ච දේ. මේ මානසිකත්වය. අපේ සමාජෙත් එහෙම කොච්චර අයද? සමහර හිරගෙවල් වල එහෙම අනුන් වෙනුවෙන් දුක් විඳින අය කොච්චර ඉන්නවද? අම්මා වෙනුවෙන් සමහර ප්‍රාණඝාත කරලා, තාත්තා වෙනුවෙන් ප්‍රාණඝාත කරලා, දරුවෝ වෙනුවෙන් ප්‍රාණඝාත කරලා. අපේ මේ ලෝකයේ තුල සමහර බන්ධනාගාරවල අනුන් වෙනුවෙන් මිනිස්සු මරලා හිරබත් කන ජීවිත තියෙනවා. ඉතින් මේ අහිංසකත් එහෙමයි. මෙයා ඡණ්ඩ වුණේ, මෙයා රෞද්‍ර වුණේ, මෙයා ලේ වැකුණු ඇත්තෙක් වුණේ ගුරුවරයා ගිල්ලීම නිසා. ගුරුවරයාට තියෙන ආදරය නිසා. ගෞරවය නිසා. ඉතින් මේ ගම්වැසියෝ සඳහන් කරන ස්වාමීනි ශ්‍රමණයන් වහන්සේ යන්න එපා. ඒත් බුදුරජාණන් වහන්සේ නිහඬයි. ඊළඟට නැවත මිනිස්සු කණ්ඩායමක් දැක්කට පස්සේ මිනිසුත් කියනවා ස්වාමීනි යන්න එපා. ඔය මග ගිහිල්ලා එක්කෙනෙක් නෙවෙයි මැරුණේ. 10 දෙනෙක් ගිහිල්ලා මැරුණ අවස්ථා තියෙනවා. 20 දෙනෙක් ගිහිල්ලා මැරුණ අවස්ථා තියෙනවා. සඳහන් කරනවා මේ අඟුලිමාලට ඇත්තු දුවන වේගෙන් දුවන්න පුළුවන්. අශ්වය දුවන වේගෙන් දුවන්න පුළුවන්. මුවන් දුවන වේගෙන් දුවන්න පුළුවන්. කොහොම වේගයක්, ජවයක්, බලයක් තිබ්බ තරුණ ජීවිතයක්ද? මුවෙක් එක දුවන්න පුළුවන් කියන්නේ? අශ්වයෙක් එක දුවන්න පුළුවන් කියන්නේ? කොච්චර වේගයක්ද? අපි මේ සමාජයේ ඔය ඔලිම්පික් තරඟවලදී එහෙම දකින්නේ ඔය මීටර 100 දුවන අය. ඊට වඩා දැඩි වේගයකින් මේ අඟුලිමාල දුවන්න පුළුවන්. ඉතින් කිසිම කෙනෙකුට ගැලවෙන්න බෑ. 10 දෙනෙක් හිටියොත් 10ම කපනවා. 20 දෙනෙක් හිටියොත් 20 දෙනාම කපනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අර ගම්වලින් අය, නියම් ගම්වලින් සමහර අය වඩින්න එපා ශ්‍රමණයන් වහන්සේ කියද්දි මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ වඩිනව නිහඬවම. අඟුලිමාල දැන් ඉන්නවා පින්නති අටුවාවේ සඳහන් කරලා තියෙනවා එක ඇඟිල්ලයි ඕන. බලන්න මේක වෛරයකට කරපු දෙයක් නෙවෙයි කියලා අපිට මෙතනින් තේරෙනවා. මේ අඟුලිමාල එදා හොඳට නාගෙන උදෙන්ම
නාලා. ඊළඟට හොඳ වස්ත්‍රයක් ඇඳගෙන සමායට ඒ ගම් වලින්ම හොරකම් කරලා ගන්නත් ඇති. හොඳ වස්ත්‍රات ඇඳගෙන හොඳට නාල කියලා හිස් රැවුලුත් කපාගෙන අන්තිම ඇඟිල්ලත් අරගෙන මේ ගුරුවරයා ළඟට යන්න හදන්නේ. එහෙනම් මේ ඇත්තටම මෙතන තිබිලා තියෙන්නේ ඉල්ලීමක් සිද්ධ කිරීම විතරයි. ඉටු කිරීම විතරයි. මේක ආසාවට කරපු එකක් නෙවෙයි. අහිංසක. අටුවාවෙම විස්තර කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි අවසාන වතාවට මේ අඟුලිමාලට අරමුණු වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඉන්නේ සාමාන්‍ය ශ්‍රමණ වේශයෙන්. අඟුලිමාල මොකද කරන්නේ? ශ්‍රමණයන් වහන්සේගේ පිටිපස්සේ දුවන පටන් ගත්තා. තිට්ඨ සමන ශ්‍රමණය නවතින්න, ශ්‍රමණය නවතින්න. බුදුරජාණන් වහන්සේ මෙතනදී අමුතු මෙරිදියක් පානවා. ඒ තමයි විශාල එලිමහනක්. ඉදිරියේ එහා කෙළවරේ බුදුරජාණන් වහන්සේ. එලිමහනේ මෙහා කෙළවරේ අඟුලිමාල. අඟුලිමාල කොච්චර දිව්වත් බුදුරජාණන් වහන්සේට ලං වෙන්න බැරි. හැබැයි බුදුරජාණන් වහන්සේත් සාන්තව ඇවිදින ඉරියව්ව. සඳහන් වෙනවා යොදුන් 3ක් මේ විදියට. කිලෝමීටර 40කටත් වැඩි එතකොට. අඟුලිමාල අර හස්ති වේගෙන්, අශ්ව වේගෙන්, මුව වේගෙන් දුවනවා. කිලෝමීටර ගාණක් දුවන දැන් සාමාන්‍ය කෙනෙකුට කිලෝමීටරක් දිව්වත් කොච්චර අමාරුද? මේ ජව සම්පන්න තරුණයා අඟුලිමාල එහෙම නැත්නම් අහිංසක යොදුන් 3ක් කිලෝමීටර 30 40කට වඩා එහා දුරක් දුවල දැන් ඉහින් කනින් දාලා හොඳටම මහන්සි වෙලා ඉන්නේ. නැවත සඳහන් කරනවා තිට්ඨ මහන ශ්‍රමණේ නවතින. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තිතෝ අහං අඟුලිමාල තංච තිට්ඨාති. අඟුලිමාල මන් නැවතිලා ඉන්නේ. දැන් ඔබත් නවතින්න. දැන් අපේ පින්නතුන් ඉන්නවා මේ වෙනකොට හොඳට බණ අහන. භාවනා කරන සිල් රකින්න. දැන් ඉපදුණු ගමන්ම අපිට මේ ධර්මයේ ගැන පැහැදීමක් ආවද? ඉපදුණු ගමන්ම එහෙම ධර්මයේ ගැන පැහැදීමක් ආවේ නැහැ. Tamanට මේ ධර්මයේ ගැන ලොකු හැඟීමක් ආපු යම්කිසි බණක් හරි යම්කිසි දහම් පුස්තකයක් හරි යම්කිසි දහම් සාකච්ඡාවක් හරි ශ්‍රවණය කළා. ඒක උනේ අවුරුදු 20 දී වෙන්න පුළුවන්, 30 දී වෙන්න පුළුවන්, 15 දී වෙන්න පුළුවන්, 40 දී වෙන්න පුළුවන්. අන්නේ ධර්ම කාරණාව ඇසීමත් එක්කම තමන්ගේ ජීවිතේ උඩු යට කරුණා වගේ තමයි දැනුණා. එදා ඉඳලා තමයි මේ ධර්ම මාර්ගයට ගැඹුරින්ම බැසගත්තේ. සංසාර ගැන සිහි ඉපදුනේ එදා. එතකම මොහේ වල්මත්තල වගේ හිටියා. අන්නේ වගේ ඕනෑම කෙනෙකුට සංසාරේ සිහි උපදින වචන තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ පටාචාරාවට සංසාර සිහි පැද්දුවේ කොහොමද? නැගණිය සිහියලව ගන්න. ආන සිහි ඉපදුනා. ලැජ්ජා ඉපදුනා. අඟුලිමාලට සිහි ඉපදුනේ මෙන්න මේ වචන ටිකෙන්. තිතෝ අහං අඟුලිමාල තංච තිට්ඨාති. මම නැවතිලා ඔබත් නවතින්න. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතය අතහැරලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලේ වැකුණු අත්වලින් ඉන්න ස්වභාවය අත්හැරලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඬු මුගුරු ගැනීම අත්හැරලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අඟුලිමාල මම ඉන්නේ මෙහෙමයි. අඟුලිමාල අහන ඔබ වහන්සේ කොහොමද ඉන්නේ? එතකොට සඳහන් කරනවා අඟුලිමාල මම හැමදා හැම සතුන් කෙරේ දඬු මුගුරු බැහැරව වාසය කරමි. ඔබ වනාහි සතුන් කෙරේ දඬු මුගුරු බැහැර කිරීමක් නැත. එනිසා මම සිටිමි නුඹ නොසිටියෙහි. ඒකෙන් මේ අඟුලිමාල සිහි උපදිනවා. අඟුලිමාල මොකද කරන්නේ? මේ ශ්‍රමණයන් වහන්සේ ළඟට එන්නේ අවියාවිද ටික එතනම තිබ්බ හෙලකට අතහැරලා. මේ ශ්‍රමණයන් වහන්සේ මේ අඟුලිමාල අඳුර ගන්නවා මේ බුදුරජාණන් වහන්සේය කියලා. ඇවිල්ලා වන්දනාමාන කරනවා. ඉල්ලනවා ජීවිතය.
ජීවිතය කියන්නේ මොකද්ද? පැවිද්ද ඉල්ලන්නේ. අපේ ජීවිතවල අපේ පින්නතුන්ට සමහර ආදරයන් එහෙම අත්දකලා ඒ ආදරයන් ගැන කලකිරිච්ච දවස් නැද්ද? ජීවිතේ සමහර ආදරයන්ට ඇලී ගලී ඉඳලා ඒ වෙනුවෙන් අසීමාන්තික කැපකිරීම කරලා ජීවිතේ නැද්ද ඒ හැම දෙයක්ම බොරුවක්, ඒ හැම දෙයක්ම මුලාවක් කියලා Tamante හැම දෙයක්ම එපා වෙච්ච බණක් ඇහිච්ච දවසක් එහෙම නැද්ද? එහෙම Tamante සිහිපදිච්ච දවසක් නැද්ද? එහෙම සිහිපදිච්ච දවසක් ඇති. අන්න ඒ වගේ තමයි මේ අඟුලිමාලටත් උනේ. ගුරුවරයාගෙන දෙන අධික ආදරය නිසා මෙයා මිනිස්සුව මර ගියා. මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ හමුවීමත් එක්ක, ඒ මුදුමලොක් වචනත් එක්ක, ඒ දයාවත් එක්ක, ඒ කරුණාවත් එක්ක, ඒ සෝපද්දවන සිහි උපද්දවන වචනත් එක්ක මේ අඟුලිමාලට මුළු ජීවිතේ ගැනම කලකිරීමක් ඇති වුණා. ඒකයි අපි සඳහන් කළේ අඟුලිමාල මොකද්ද මේ ජීවිතය කියලා ඉල්ලුවේ? පැවිද්ද ඉල්ලනවා. අපිනුත් පැවිද්ද ඉල්ලන අම්මල තාත්තලා ඉන්නවා. තරුණ දරුවෝ ඉන්නවා. සාමාන්‍ය පුංචි දරුවෝත් ඉන්නවා. අවුරුදු 13 14. ජීවිතය ගැන ඇත්ත තේරුණාට පස්සේ ආදරය ආදී දේවල් වල තියෙන අනිත් ස්වභාවය දැනුණාට පස්සේ වරදෙහි තියෙන ලාමක බව දැනුණාට පස්සේ ඒක ගැඹුරින් දැනෙන අයට මේ ශාසනයට පැන ගන්න හිතෙනවා. ඔය ගෙවන ජීවිතේ දැනෙන්නේ ගිනි අඟුරු ගොඩක් උඩ ඇවිදිනවා වගේ. කොයි වෙලේද මේ ශාසනයට පැන ගන්න කියලා ඉන්නේ. අඟුලිමාලගේ ඇස් ඉස්සරහා ශාසනේ. ශාසනේ දුන්න බුදු පියාණන් වහන්සේ. ඉල්ලනවා පැවිද්ද. බුදුරජාණන් වහන්සේ ඒහි බික්කු භාවයෙන් මහාන එන්න කියලා. ඒ උපසම්පදාව එහෙමම ලබනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේත් එක්ක අඟුලිමාල ස්වාමීන් වහන්සේ, අවිහිංසක ස්වාමීන් වහන්සේ, අහිංසක ස්වාමීන් වහන්සේ. අපි ඉතින් අඟුලිමාල කියලා පසු කාලීනව පබැඳුණු නම පාවිච්චි කළාට මේ ස්වාමීන් වහන්සේ අහිංසක ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේත් එක්ක ජේතවනාරාමයට වඩිනවා. මේ අතරේ කොසල් රජතුමාට සහ කොසල් රජතුමාගේ රාජ භටයන්ට මේ නගරේ ඉන්න විවිධ රටවැසියන්ගෙන් වරින් වර ආපු චෝදනා නිසා මේ අඟුලිමාල කියලා දාමරිකයෙක් ඉන්නේ. දාමරිකය අල්ලන්නේ නැහැ කියලා. අල්ලන්න ගියත් අල්ල ගන්න බෑ. මහා චෝදනාවක් ඇවිල්ලා තිබ්බේ. කොසල් රජතුමා ඇතුලේ හේවායෝ ඒ පිරිස මොකද කරන්නේ? අනිත් පැත්තෙන් අඟුලිමාලව අල්ලගන්න සේනා සංවිධානය කරගෙන එනවා. මේ කොසල් රජතුමා ඇත්තට මේකට බයයි. අඟුලිමාලෙකුට පස්සේ සමහර අයට ඒ කාලේ දාඩිය දානවා. කොසල් රජතුමා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟට එනවා අඟුලිමාල හමු වෙන්න යන කලින්. අටුවාවි තියෙනවා කොසල් රජතුමා එන්නේ වැරදිලා හරි බුදුරජාණන් වහන්සේ මේ ගමන වැළැක්වුවොත් එයාට ලොකු වාසියක්. තථාගතයන් වහන්සේගේ වචනෙට මට පිටුපාන්න බෑනේ කියලා ආපු හැරිලා යන්න පුළුවන් නේ. ඉතින් තථාගතයන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක සිහි කළ යුතු කතා බහේ යෙදিলা ඊළඟ සඳහන් කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අපි මේ අඟුලිමාල අල්ලන්න යන ගමන් ඔබ වහන්සේ දැක බලා ගන්න යන්න ආවේ. බුදුරජාණන් වහන්සේ විමසනවා රජතුමනි ඔබ යම් කිසි මොහොතක දැක්කොත් අඟුලිමාල චීවරයක් පොරවගෙන ඊටාම සංවරව යම් ස්ථානයක ඉන්නවා. ඔබ මොකද්ද කරන්නේ? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම පසඟ පිහිටුවල වන්දනා කරන්නේ. පසඟ පිහිටුවල වන්දනා කරන්නේ. ඉතින් මේ කොසල් රජතුමා දන්නවා මේක කවදාවත් වෙන එකක් නෙවෙයි කියලා. මොකද ඒ කාලේ තිබුණු රාවේ ඒ කාලේ තිබුණු අඟුලිමාලගේ ස්වභාවයත් එක්ක. බුදුරජාණන් වහන්සේ ළඟ දැන් අඟුලිමාල ස්වාමීන් වහන්සේ පහතර හෙලාගත්ත දැස් වලින් දෙනෙත් වලින් එතනම ආසන්නයේ වාඩි වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා රජතුමනි මේ ඉන්නේ අඟුලිමාල කියලා. මොකක් වෙන්නේ නැද්ද? අටුවාවේ තියෙනවා රජතුමා වටේ හිටපු හේවායෝ දුවප දිවිල්ල කොහොමද කියනවනම්
අට්ටාල උඩට නැගලා තමයි නතර වෙලා තියෙන්නේ. හරියට මුව රංචුවක් ඉන්න තැනකට සිංහේ පැන්නා වගේ. හිස් ලූලූ අත රජතුමා ගැනවත් සිහියක් නැහැ. රජතුමා හිස මුදුන ඉඳලාම දාඩිය වැක්කිරනවා යටට. ඉතින් බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාට තේරුම් කළ දෙනවා දැන් අඟුලිමාල ප්‍රාණඝාතය අතහැරලා දඬු මුගුරු ගැනීම අතහැරලා. ඉතින් කොසල් රජතුමා අඟුලිමාල ස්වාමීන් වහන්සේට වන්දනාමාන කළා. මොකද කියන්නේ? ඔබ වහන්සේට ජීවිත කාලෙම උනත් මං සිව්පසෙන් සංග්‍රහ කරන්න. ඊට පස්සේ හරියම ලස්සන සිද්ධියක් වෙනවා. අපේ වර්තමානයේ බොහෝ මව්වරුන්ට අඟුලිමාල එහෙම නැත්නම් මේ අහිංසක මහරහතන් වහන්සේ ගැන ලොකු හැඟීමක් එන්න බලපාපු. අඟුලිමාල ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේගෙන් අවවාද අනුශාසනා ලබාගෙන එදිනදා ජීවිතේ කටයුතු කරද්දී දැන් පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිද්දී එක දවසක් මේ ස්වාමීන් වහන්සේට ඇහෙනවා අම්ම කෙනෙක් දරුවෙක් බිහි කරන්නට කල් ගිහිල්ලා. ඒ කියන්නේ ඒ දරුවා බිහි වෙයි කියලා හිතපු අවස්ථාවේ බිහි වෙන්නේ නැතුව මේ අම්මට දැන් මේක පරක්කු වෙනවා. දරුවා උපදින්නේ මේ ඉතින් එතන තියෙන වේදනාව ආයි අපි ආපහු අමුතුවෙන් කියන්න ඕනේ. සාමාන්‍යයෙන් කියන්නේ දරුවෙක් උපදින වෙලාවටත් අම්මට අස්ති කීපයක් බිඳිලා යන වේදනාවක් උපදිනවා කියලා. එතකොට ඒ දරුවා ඉපදෙන්නේ නැතුව ඇතුලේම හිර වෙලා වගේ තියෙනකොට ඒ අම්මට ඇති වෙච්ච වේදනාව අපේ ඉතින් දරුවෝ බිහි වෙච්ච අම්මලාට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක අඟුලිමාල ස්වාමීන් වහන්සේට ඒ වේදනාවෙන් ඒ දෙන අඳෝනාවේ විලාපේ ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සඳහන් කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. අනේ අම්ම කෙනෙක් දරුවෙක් බිහි කරගන්න බැරුව හරිම වේදනාවෙන් කෑ ගහනවා. අඟුලිමාල ඔබ සත්‍යක්‍රියාවක් කරන්න. මම උපන් දවසේ ඉඳලා ප්‍රාණඝාත කරපු කෙනෙක් නෙවෙයි. එතකොට මේ අඟුලිමාල සඳහන් කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දැන ප්‍රාණඝාත කරා බොහෝ වාරයක්. එහෙනම් ඔබ මෙහෙම හිතන්න. මේ ආර්ය ජාතිය උපන් දවසේ ඉඳලා මම ප්‍රාණඝාත කරන්නේ නැහැ. අන්න ඒ කැපේට තියලා අඟුලිමාල ඔබ සත්‍යක්‍රියාවක් කරන්න. ඊට පස්සේ මොකද කරන්නේ? අටුවාවේ සඳහන් කරනවා අඟුලිමාල ස්වාමීන් වහන්සේ ඒ නිවසට ගියාට පස්සේ ඒ අම්මා වටේ තිර රෙදි බඳිනවා. තිර රෙදි බැඳලා අඟුලිමාල ස්වාමීන් වහන්සේ රාසනයක් පනවනවා. ඊට පස්සේ අම්මට ඇහෙන්න අඟුලිමාල ස්වාමීන් වහන්සේ අදිෂ්ඨාන කරනවා. සත්‍යක්‍රියා කරනවා. මේ ආර්ය ජාතිය ඉපදුණු දවසේ ඉඳලා මේ උතුම් ශාස්ත්‍රයට ඇතුල් වෙච්ච දවසේ ඉඳලා මගේ මේ අද්දකින් ප්‍රාණඝාත කරේ නැහැ. සතෙකුට සිව්පාවෙකුට හානියක් කරන්න දඬු මුගුරු ගත්තේ නැහැ. දෙයත් ලේ වලින් තෙමා ගත්තේ නැහැ. මම හැම සත්වයෙක් කෙරෙහිම කරුණාවෙන්, දයානුකම්පීව, හිතානුකම්පීව මගේ ජීවිතය අරගෙන යන්නේ. ඒක සත්‍යයක්. ඊළඟට මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ කියන්නේ කල්ප ගානක් පෙරම් පුරාගෙන යන උත්තමයෙක්. ඒකත් අපි හිතන්න ඕනේ. එතකොට ඒ වෙලාවේ ඇති කරගත්තේ මහා අදිෂ්ඨාන ශක්ති, සංසාරගතේ පාරමී ශක්තිය ආදී හේතු වල මොකද උනේ? ඒ තිරේ මෙහා පැත්තේ ඉඳලා අඟුලිමාල ස්වාමීන් වහන්සේ අදිෂ්ඨාන කරද්දී සත්‍යක්‍රියා කරද්දී අනිත් පැත්තෙන් මොකද උනේ? හරියට ගලා යන වතුර පාරක් වගේ තමයි ඒ දරුවා හරීම සහනශීලීව එළියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අන්න එදා ඉඳලා අටුවාවේ සඳහන් කරන එදා ඉඳලා එතන පීඨිකාවක් හැදුවා කියලා. පීඨිකාවක් කියන්නේ දරුවා ඉපදුණු තැන පීඨිකාවක් හදලා එතෙන්ද පුදු පූජා කරන්න පටන් ගත්තා කියලා. ඊළඟට සමහර තිරිසන් සහගත අම්මල පවා පැටව හම්බෙන්න එනකොට ඒ පීඨිකාව උඩට ගෙනත් තියනවලු. එතකොට කිසිම කරදරයක් නැතුව පැටව බිහි වෙනවලු. ඒ විතරක් නෙවෙයි ඒ නුවරේ හිටපු අම්මල පවා දරුවෝ බිහි වෙන්න ආසන්න වෙනකොටම ඒ පීඨිකාවට ගෙනල්ලා තියනවා. එතකොට ඉතාම සහනශීලීව දරුවෝ උපදිනවා. ඉතින් මේ විදිහට එදා ඉඳලා මේ අවුරුදු 2600කට වැඩි අද දක්වාත් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ තෙරුවන් සරණ ගිය මව්වරු අඟුලිමාල මහා උත්තමයන් වහන්සේගේ සංසාර ගුණය, ඒ ශාසනික ගුණ සිහිපත් කර කර මොකද කරන්නේ? නිකලෙස් ගුණ ආදියත් සිහිපත් කර කර තමන්ගේ කුසේන දරුවට සෙත් පතනවා.
හැබැයි මේ පීඨිකාවේ මේ සත්‍යක්‍රියාව කරද්දී නම් මේ උත්තමයන් වහන්සේ රහත් වෙලා හිටියේ නෑ. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහ දුතාංග සමාදානය සිද්ධ වෙනවා. දුතාංග 13ම ඔය පත්ත චීවරිකාංගය, ඊළඟට තේ චීවරිකාංගය, රුක්ක මූලිකාංගය, අබ්බෝකාසිකාංග ආදී මේ දුෂ්කර කෙලෙස් කම්පණය කරවනවා කියන අර්ථයෙන් යුක්ත දුතාංග සමාදානය සිද්ධ වෙනවා. දැඩි ප්‍රතිපත්තියකට බහිනවා. ඊටාම නුදුරු කාලයකදී මහරහතන් වහන්සේ නමක් වෙනවා අභිඥා සහිතව, ත්‍රිවිද්‍යා සහිතව. එවන් අරිහත්ත්වයට පත් වෙලත් ඒ උත්තමයන් වහන්සේ පිණ්ඩපාතය අධි තමයි ඒ දේශනාවෙන් සඳහන් වෙනවා. වැරදි දිශාවල් වලට ගහන, වෙනත් දිශාවල් වලට ගහන ගල් පවා මේ උත්තමයන් වහන්සේගේ ශරීරයට ඇවිල්ලා වැදුණා කියලා. දැන් අපේ සමාජෙත් සමහර අය කියන්නේ අහක යන කර්ම මගේ පිටින් යනවා කියලා. සමහර අය පාරේ ඇවිදගෙන යනවා මේ දකුණු පැත්තේ. සමහර වාහන ඇවිල්ලා මොකද කරන්නේ? යට කරගෙන යනවා. සමහර අය පාරේ යද්දි සමහර යන වාහන වල රෝද ගැලවිලා ගිහිල්ලා අර පුද්ගලයාගේ ඇඟේ හැප්පිලා ඔළුවේ වැදිලා අර මිනිස්සු එතනම ඝාතනයටපත් වෙනවා. සමහර අය මහම ගස් යට හිටගෙන ඉද්දී එතන ඉන්න සමහර අය බේරෙනවා. සමහර අයට මොකද වෙන්නේ? ඒ ගහේ මත්ත කඩාගෙන වැටිලා හිසට වැදිලා හරි කොහෙට හරි වැදිලා මරණයටපත් වෙනවා. අදටත් අපේ ලෝකයේ තුල එහෙම සංසාරේ කරපු වැරදි හරි මේ ජීවිතේ කරපු සමහර වැරදි වලට මොකද වෙන්නේ? කර්ම විපාක දෙනවා. ditta dama වේදනීයව හරි සංසාරේ කරා නම් ඒ අපරාපරිය වශයෙන් හරි. ඒ වගේ මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එතකොට මහරහත් භාවය සාක්ෂාත් කරලා තිබුණේ සඳහන් කරන ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ අහක යන ගල් මගේ ඇඟට එනවා. ඒතර සඳහන් කරන අඟුලිමාල ඔබ සතුටු වන්න. ඔබ ඉවසන්න. ඔබ ඉවසන්න. අදිවාසන ඔබ ඉවසන්න. ඔබ සතර පායේ භවයෙන් භවයට දුවමින් විඳින තිබ්බ මහා කුසල කර්ම ගොන්නක් දුරු කරගත්ත උතුම් භාවයට පත් වෙච්ච භික්ෂුන් වහන්සේ නමක්. ඔබ මේ විඳින්නේ ditta ධම්ම වේදනීය විපාක පමණයි. ඔබ ඉවසන්න. ඔබ සතුටටපත් වෙන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට පින්නත්නි මේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ අඟුලිමාල සූත්‍රය තුල අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිතය ගැන, අඟුලිමාල දමනය ගැන, ඒ තුලින් මතුවෙන බුදු පියාණන් වහන්සේගේ අනුත්තර පුරුෂ ධම්ම සාරථි ගුණය පිළිබඳව විග්‍රහ කළ තියෙනවා. විශේෂයෙන්ම අපි මේ දේශනාර්ථ තෝරගත්ත ගාථාව යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්ප මජ්ජති සෝ ඉමන් ලෝකම් පබාසේති අබ්බහ මුත්තෝ චන්දිමා. මෙයා අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ අරිහත්ත්වේ සාක්ෂාත් කළා. දේශනා කරනවා මේ ලෝකයටම පණිවිඩයක් දෙනවා. යම් කිසි කෙනෙක් මුල් කාලේ හෝ පසු කාලේ හෝ ප්‍රමාදීව ජීවත් වුණත්, විවිධ පාපයන් කරමින් ජීවත් වුණත්, යම් කිසි දවසක ඉඳලා අප්‍රමාදී වෙන්න පටන් ගත්තා නම්, වැරදි වලින් ඉවත් වෙන්න පටන් ගත්තා නම්, සෝ ඉමන් ලෝකම් පබාසේති අබ්බා මුත්තෝ චන්දිමා. එයා මේ ලෝකය එළිය කරන්නේ හරියට වලාකුලින් මිදුණු පුර හඳක් වගේ කියලා. ඒ නිසා ජීවිතේ වෙච්ච වැරදි තියෙනවා නම් ඒ වෙච්ච වැරදි Tamanට අතුලාන්තයෙන් පීඩා උපද්දවනවා නම් ආවර්ජනා කරන්නේ මහා කීනාසව අඟුලිමාල මහරහතන් වහන්සේ, අහිංසක මහරහතන් වහන්සේ ගැන. ඒ උතුමන් වහන්සේගේ ජීවිතය ගැන හිත වෙච්ච ප්‍රමාදයන් ගැන නොහිත අප්‍රමාදී වීම පිණිස සීලවන්තව, ගුණවන්තව, ප්‍රතිපත්තිකාමීව ওই ජීවිතය අරගෙන යන්න ඉක්මනින්ම අවබෝධය සිද්ධ වෙයි. ඒක මේ ධර්මයේ තියෙන උතුම් සත්‍යයක්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති.